නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මා පමාද මනෝයුංචේත මා කාමරති සන්තවං අපමත්තේහි ජායන්තෝ පප්පෝති විපුලං සුඛං තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොතේ ධර්ම ශ්‍රවණය සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලංකාවාසී ලෝකවාසී සදහැවර පින්වත්නි, අනුග්‍රහකුන් බවතුන් අපට නිවන් සඳහා උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ සුදුසු පරිදි දේශනාවක් කරන්න කියන විවෘත ආරාධනයේ විවෘත මාතෘකාවයි ලබලා දීලා තියෙන්නේ. මේ අනුව ඒ දවස්වල මගේ විශේෂ අවධානයක් යොමුලා තියෙන කාරණයක් ගැන කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒකට අදාළ ගාථාවකුත් මම තෝරගත්තා. මේ සමාජයට දැනගන්න අවශ්‍ය කරුණක් තිබෙනවා. ඔබ අප කොතරම් උගත් නුගත් ධනවත් දුප්පත් රූමත් විරූපී මේ ස්වභාවයන් වලින් වෙනස් වුණත් නැත්නම් ඒවා එකට වඩා එකක් හොඳ වුණත් බුදුවරයෙකුගේ හෙලිකිරීම හමුවේදී අප නොදන්නා යමක් අප ළඟ සිදුවෙමින් පවතින බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. බුදුවරයෙකුගේ හෙලිකිරීම හමුවේදී තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ අප නොදන්නා අප ළඟ සිදුවෙන මේ යම් කාරණයක් වෙත්නම් මෙයම අපේ දුක් උපදවන හේතුව බව අපට තේරුම් ගන්න පුළුවන් නම් එමනම් අපට මේ මෝඩකම නොකර ඉන්න පුළුවන් නේද? මා දකින්නේ මිනිසාගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරලා තියෙන තථාගත බුදු පියාණන් වහන්සේ මේ කෙරෙහි. අවාසනාවකට අවධානය යොමු නොවුනොත් ඔවුන්ට ගැලවෙන්න ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ චින්තනය වෙනස් කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසාම තමයි බුදුවරයෙකුට සවන් දීම නැත්තම් බුදුන් වහන්සේ වගේ එවඳු බ්‍රහ්මචාරීෙක් නැත්තම් ශ්‍රාවකෙක් පැහැදිලි කරන කරුණ වලට සවන් දීම වැදගත් වෙන්නේ. ඒ සවන් දීමේදී ඔවුන්ගේ චින්තනය වෙනුවට මේ ආර්ය පුද්ගලයන්ගේ චින්තනයේ පවතින නිර්වද්‍යභාවය සත්‍ය වශයෙන් පසක් කර ගැනීම තුළ ඔවුන්ට එතෙන්ට එන්න වෙනවා, එළවෙන්න වෙනවා, පිළිගන්න වෙනවා. එන්න මේ කරුණ මේ මා පමාද මනු යුඤ්ඤේත මා කාමරති සන්තවා කියන පදේ ඔය මිනිස්සු කරන වැඩක් තියෙනවා. ඒක මා කියන එකෙන් කියන්නේ නොකරන්න කියලා තියෙනවා. ඉතින් නොකරන්න කියන දේ දන්නේ නැති නිසා මිනිස්සු කරමින් ඉන්නවා. අන්නේ නොකරන්න ඕනේ ඇයි නොකරන්නේ කොහොමද කියන කාරණාව බුදුරේකුගේ ඉගැන්වීමට සවන් දුන්නොත් කෙනෙකුට උදව් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද්ද පළවෙනි කාරණේ? අනුව යෙදෙන්න එපා. එහෙම නැත්නම් මේ ප්‍රමාදය පුරුදු කරන්න එපා කියලා තියෙනවා. මා පමාද යනු වෙන්නේත්. ඒ වගේම කාම රති සන්තවය කියන්නේ සාමාන්‍යයෙන් ඒ ඇලි ගලි වාසය කරනවට. එහි ඇලි ගලි වාසය කරන්නටත් එපයි කියලා තියෙනවා. එතකොට මේ පමා වෙන්නට එපා කියලා වදාළ දේ පමා වෙනවා කියන එක කොහොමද දැනගන්නේ? අනේක තමයි මේ සමාජය
නොදන්න කාරණාව. මෙවැයින් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන්ම බුද්ධ චරිතය මූලිකට ගත්ත බුදුන් වහන්සේට අදාළ කරුණු ගොඩාක් දැනගෙන දැනුගත් කෙනෙක් වශයෙන් ආපහු පමාදය තුළ ජීවත් වෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමම මා පමාද අනුයුඤ්ඤේත. පමාවෙහි නැවත නැවතත් දෙන්න එපා කියන එක. දැන් මේ පමාව කියන පදෙන් කියන කාරණාව ඔබ දන්නා පරිදි නොව බුදුරුන්ගේ ගැඹුරු ඉගැන්වීම් පරිදි ඔබ තුල සිදුවෙන ආකාරය තේරුම් ගන්න. පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියා නෙවෙයි මෙතන. ඒ කියන්නේ ජීවිතේ එකක් වශයෙන් අරන පුද්ගලයෙක් කරන ක්‍රියාවක් නෙවෙයි මේක මේ ගන්නෙ. කය හෝ වචන හෝ සිත උදව් කරගෙන ඒ එළඹෙන මොහොතේදී සතර ඉරියව්වකින් හෝ පස්දරකින් හෝ කරන ක්‍රියාවක් තුළ තමයි මේ ප්‍රමාදය තියෙන්නේ. අනතුරු තථාගතයන් වහන්සේ වදාහරනවා මේ ප්‍රමාදය සිදු වෙන්නේ සිහි නැති නිසායි කියලා. අපි පැහැදිලි කරපු ධර්ම කරුණලත් මේක තිබෙනවා. අප්‍රමාදව අමත පදම් පදේ කියවෙනවා සිහියෙන් කටයුතු කිරීමයි කියනවලද අප්‍රමාදය. සිහියෙන් කටයුතු කිරීම අප්‍රමාදේ නම් අසිහියෙන් කටයුතු කිරීම නම් වූ ප්‍රමාදයක් සිද්ධ වෙනවා. මාවට ඉදිරිපත් කරන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨානෙ හොයාගන්න යන්නේ නැතුව ඔමලක සිදුවෙන්නා වූ සිහියෙන් කටයුතු නොකිරීම. සිහියක් නැතිකම ඉගෙන ගන්න. එතකොට සිහියක් නැතිකමින් මෙදෙන්න බුදුරජාණන් වහන්සේ කරපු යෝජනාවනේ සිහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ. මා දකින්නේ එහෙමයි. සූත්‍ර දේශනා බොහොම එක පාහේ මේ සිහියෙන් කටයුතු කිරීම අප්‍රමාදය කියන වචනෙන් කරන්නට කියලා වදාළ දේ කෙරෙහි අවධානය යොමු නොකරන සමාජයක් තමයි පෘථග්ජන බෞද්ධ සමාජය කියන්නේ. ඔවුන්ට ප්‍රමාදීව වෙසමින් බව ගමනක් ඕනේ. ප්‍රමාදීව වෙසමින් සසරේ සැප ලබන්න ඕන. අනේ එහෙමයි තම තමන් මේ බුදු සමයේ තමන්ට රුචි පරිදි සසරේ ඇවිදින්න යොදාගන්නේ තෝරාගන්නේ. එබැවින් අසිහියෙන් ඔබ කටයුතු කරන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා ඉගෙන ගන්න. අන්නේ අසිහියෙන් කටයුතු කිරීම කියන තැන තිරදෙන්නා වූ ප්‍රමාදය, භවබන්ධනය, මාරබන්ධනය වළක්වා ගන්නට තමයි තථාගතයන් වහන්සේ සිහියෙන් කටයුතු කිරීම යෝජනා කරලා තියෙන්නේ. මේ පිළිබඳව සොයා බැලීමකින් තොරව සමහර අය අනුගමනය කරන අය කියන අය සතිපට්ඨානය කියලා මහා අධික පොතක් අරගෙන නැත්තම් මහා කාරණා කොටක් කතා කරමින් අර තමන්ගේ ජීවිතය දෙස බලන්නේ නැතුව වෙනම සතිපට්ඨානයක් පුරුදු කරන්න යනවා. වර්තමානයේ වෙන දේ මම මේ පෙන්වන්න හදන්නේ. සාමාන්‍යයෙන් ඔබ ඔය සිහිය කියන වචනේ පාවිච්චි කරන්නේ ධාරණ ශක්තියට, මතකයට, හැම දෙයක් මතක තියෙනවට. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී මතකය අමතක කරලා නෙවෙයි හිටියේ. පැරණි සිදුවීම් හොඳ ලස්සනට මතක් කරලා තිබුණා. ආයේ කාලේ මෙහෙමයි කියලා එම අන්තක වෙලා නැහැනේ.
ඒ නිසා ඔබ හිතන්න එපා මේ හොඳ ස්මරණ ශක්තියක් තිබීම සිහියයි කියලා. ඒ බුදු අර්ථයකින් අදහස් දරන බවට මේ වල සමහර පත්‍රිකාවලින් පවා අපි තේරුම් ගන්නවා. නමුත් මේ අසිහිය පාවිච්චි වෙන්නේ කොහෙන්ද? අසිහින් වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තාම ඔබට තේරෙවි. අසිහිවත් ප්‍රමාදය ඔබේ ගමන් මඟ බව. මේ පිළිබඳව කතා කරනකොට අපට ගන්න වෙන්නේ පුද්ගලයා වශයෙන් නෙවෙයි. ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා වශයෙන්ුත් නෙවෙයි. ඇස කන නාසය දිවකය වචන සිත කියන හැමෝටම පොදු ඒකකයක් වශයෙන්. ඉඳීම් සිටීම් යාම්මේම් දිගාවීම් කියන ඉරියව් 4ක් වශයෙන්. බලන්න ඒවට ස්ත්‍රී පුරුෂ ප්‍රභේදයක් තියනවද කියලා? එහෙම ප්‍රභේදයක් ඒකේ නැහැ. හොඳයි ඔබ යම් මොහොතක කටයුතු කරනකොට මේ කටයුත්ත ඇසෙන් කනෙන් නාසයෙන් කරනකොට එහි විශ්ලේෂණය හොයලා බැලුවද? අවදි වූ තැන් පටන් නින්දට යනතුරු පස්දොරට මොන ගැසෙන රූපේදී ශබ්දේදී ගන්ධේදී රසේදී ස්පර්ශේදී ඒ මොහොතේ අරමුණේදී ඔබ හැසිරෙන්නේ කෙසේද? බුදුදහම දැනගන්න පෙර නැත්නම් බුදුදහම ගැන නොදත් පුද්ගලයෙක් ගැන කල්පනා කරන්නකෝ. මොකක් කර මේ ලෝක ජීවත් වෙන. මේ හැසිරීමට ඉදිරියෙන් හමුවන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් නම් බාහිර අරමුණක් දෙස යොමු කිරීම සිදු වෙනවා. ඒ සමග කටයුතු කිරීම සිදු වෙනවා. ඒ නිසා ඔබ ලෝකෙත් සමග මේ මොහොතේ සම්බන්ධතාව පවත්වන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කියන මේ පහෙන් එකකින් නැත්නම් සිතින්ම තනියම. ඔබට එහිදී පේනවා, ඇහෙනවා, දකිනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා ආදී වශයෙන් මේ වචන යොදන්නත් පුළුවනි. ඊට අමතරව ඒ උපදින කාරණාවත් සමග සැපයි කියලා ඇලෙනවා, දුකයි කියලා ගැටෙනවා, හරි කියලා ඇලෙනවා, වැරදි කියලා ගැටෙනවා, සුවඳයි කියලා ඇලෙනවා, ගඳයි කියලා ගැටෙනවා, එකඟයි කියලා ඇලෙනවා, එකඟ වෙන්න බෑ කියලා ගැටෙනවා. මේ බාහිර සමග කටයුතු කිරීමේදී මෙන්න මෙහෙම විවිධත්වයකින් කටයුතු කිරීමක් ඔබ ළඟ තිබෙනව නේද? මේ එකඟ වෙන්න පුළුවන් බව හෝ එකඟ වෙන්න බැරි බව, මේ ඇලෙන ගැටෙන බව ඔබ කල්පනා කරන්නේ වර්තමානයේ ප්‍රතිඵලයක් කියලාද? යමක් කිව්වම ඒකට අදාළ දෙයක් මතක් වෙනවා වගේ පෙර අමනාප පුද්ගලයෙක් දැක්කහම ඔබේ හිතේ තියෙන අමනාපය එළියට එනවා. අනෙම මේ බාහිර සම්බන්ධතා පැවැත්වීමේදී ඔබට තේරෙනවද ඔබේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ මතකයේ ඉක්මවා යන හැඟීම් විශේෂයක් එතෙන්ට එන බව? ඒ හැඟීම් පාදක කොටයි ඔබ තීරණය කරන්නේ, හරි වැරදි තීරණය කරන්නේ, ක්‍රියාමාර්ග ගන්න කියලා තේරෙනවද? ඒ ඔබ ළමා කාලයේ පටන් අද දක්වා හදාගත්තා වූ ඒවා පිළිබඳ අගයන් එකතු කිරීමේ එකතුවක් වගේ තේරෙනවද? ලෝභයෙන් කටයුතු කරන ලෝභය එකතුවක්, ද්වේෂයෙන් කටයුතු කරන ද්වේෂය එකතුවක්, මෝහයෙන් කටයුතු කරන මෝහය එකතුවක්, බයෙන් කටයුතු කරන බය එකතුවක්.
මෙන්න මේ වගේ ඔබට වර්තමානයේට වුණ දීම සඳහා අතීත එකතුවක් එතෙන්ට එන බව. මතකේ නෙවෙයි මම මේ කතා කරන්නේ හැඟීම් වශයෙන්. එතකොට ඔබ මොකද කරන්නේ? සාමාන්‍ය සමාජයේ මොකද කරන්නේ? මේ සිද්ධියට එකතු වෙනවා. එකතු වෙනවා කියන්නේ හොඳයි සැපයි කියලා බාර ගන්නවා කියන එකම නෙවෙයි. හොඳ නම් ඇලෙනවා නරක නම් ගැටෙනවා. කැමති නම් ඇලෙනවා අකමැති නම් ගැටෙනවා. සුවඳ නම් ඇලෙනවා ගඳ නම් ගැටෙනවා. ඒකටයි මම එකතු වීම කියලා කියන්නේ. මෙහිදී සිදුවෙන සිද්ධිය මොකක්ද කියලා දන්නවද? මෙහිදී සිදුවෙන සිද්ධියට බුදුන් වහන්සේ වදාරනවා ඒ ආපු කාරණය සමග රුචි අරුචි හරි වැරදි වශයෙන් එකතු වීමේදී කිසියම් ඇලීමක් මුලාවක් ගැටීමක් මුලාවක් ඇති වෙන බැවින් ඒකට මමත්වෙන් ගැනීම කියලා. දැන් මමත්වෙන් ගත්තාම සිදුවෙන වැරද්ද සමාජය දන්නේ නැහැනේ. දැන් තථාගතයන් වහන්සේ චිත්ත ස්වභාවය විවරණය කරමින් සිතට පුළුවන් හටගෙන මොහොතකින් නැසෙන්න විතරයි කියලා තියෙනවා. ඉන්න බෑ කියලා. ලහු පරිවත්තම් පදේ යොදමින් මම පැහැදිලි කරලා තියෙනවා. වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නාසේ සිත අරමුණෙන් අරමුණටත් ඇසෙන් කනන කනෙන් නාසයටත් මාරු වෙන බව. නමුත් මේ එකතු වුණොත් මොකද වෙන්නේ? එකතු වීමට අපි කියනවා මඤ්ඤමානේ නැත්නම් මමත්වෙන් ගැනීම. අන්නර හටගත්ත දේ නැති වී අවසන් වෙන්න බැරිව අනාගත ඵලයක් උපදින්න හේතුවක් සිතාභ්‍යන්තරයට සංගවා යමින් යලිත් හට ගන්න පුළුවන් විදිහට හේතුවක් සිත ඇතුළට ඉතුරු කරමින් ඔබ කටයුතු කරනවා. එහෙම කරමින් අද ඔබ කෙනෙක් සමග අමතාම පුණා නම් හෙට හෝ අනිද්දාට හෝ දැක්කම ඒ තියපු එක මතුවෙනවා. කෙනෙක් සමග වෛරයෙන් හිටියා නම් දකින්නකොට ඒක මතුවෙනවා. යම් දෙයක් සම්බන්ධයෙන් පිළිකුලෙන් හිටියා නම් ඒක දකින්නකොට මතුවෙනවා. මෙහෙන් වර්තමාන මොහොත හමු වෙනකොට තමන් හදාගත්ත දේ මතුවෙනවා. එතකොට එහෙම ඒ සමගින් ඇලීමෙන් ගැටීමෙන් කටයුතු කරන්න යාමේදී මේක හටගෙන නැසුණට ඔබ කියන වචනයක් අනුව නම් මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ කියලා. මටත් වෙලාවක් ආවයිකෝ කියලා. කොකාටත් වාරයක් නම් තිත්තටත් වාරයක් කියලා. එක හිනෙම්ම එළි වෙන්නේ නැහැ කියලා. තව ඉතින් වචන යොදන්න පුළුවන්. කුමක්ද ඒ කියන්නේ? මෙතන අවසන් නොවි අනාගත ඵලයක් පොද හේතුවක් තියෙනවා කියන එක නේද? මෙන්න මේ වර්තමාන මොහොතෙන් සසර අවසන් කරන්න බැරුව අනාගතයට හේතුවක් තබන එකම තථාගතයන් වහන්සේ පමාව යනුවෙන් දේශනා කළ බව ඔබට තේරුම් ගන්න පුළුවනි නේද? මේ මොහොතේ අප විසින් මේ විඳින්න යන රසයට තිබෙන ඇලීම ගැටීම මුලාව ආදී කාරණා මුල් කොටගෙන මෙතනින් නිමාවක් දක්ින්න බැරුව අනාගත ඵල උපදින්න හේතුවකුත් සිත ඇතුළට සැඟවීම අසිහියෙන් කටයුතු කිරීමයි කියලාද ප්‍රමාදයේ බව ඔබට තේරුම් ගන්න පුළුවනි නම් අන්න අර පමාද අනුයුංජන්ති කියන එක ඕනෑම මිනිස්සෙකුට වළංගුයි ළමා කාලේ ඉඳලා. එහෙමනම් මේ සිත ඇතුළත තිබිලා නැවත උපදින්න මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන ඒවා උපදින්න තිබිලා උපදිනවා නෙමෙයි. තැබූ දේවල් නැවත උපදිනවා. අපි තබන්න ඕනේ. අන්නේ තැබීම කරන මානසිකත්වය කුමක්ද?
තැවීම නොකර කරන්න පුළුවන් මානසිකත්වය කුමක්ද? අන්න සාමාන්‍ය පුද්ගලයෙක් මේ විදිහට මෙතන හමු වෙන දෙයින් සමග ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් සහ මෙකී සහ නොකී හැඟීම් වලින් ඇලිලා ගැටිලා මුලා වෙලා අවසන් කරන්න බැරිව පස්සේ ගන්න තියලා ඉවර කරනවා. පියපු තැනක් නැහැ. නමුත් හෙට දවසේ චිත්තාභ්‍යන්තරේ ගැටෙනකොට චිත්තාභ්‍යන්තරේ තී මතුවෙන්නේ මේ තියපු බැවින්. නම් ඔබට තේරුම් ගන්න පුළුවන් නේද මෙන්න මේ දැන් මේ මොහොත කරන්න පුළුවන් අවසානයේ කරන්නේ නැතුව පස්සේ හට ගන්නට හේතු ඉතුරු කරන්නට අරින එකම ප්‍රමාදය කියලා. එහෙම ඉතුරු වෙන්නේ අසිහිය නිසා කියලා. ඔය කියන්නේ මට සිහි නැහැ කියලා සමහර අම්මලා තාත්තලා. ඔවුන් කියන්නේ මතකේ නැතිකම මුල් කොටගෙන නමුත් මෙන්න මේ විදිහට මේ අනාගත ඵලයක් උපදවන්න පුළුවන් විදිහට සසරට හැදෙන්නේ සහ සසරට බැඳෙන්නේ වර්තමානයේ ඒ හැදීම සහ බැඳීම අසිහිය ප්‍රතිඵලයක් කියලා. අනෙමයි තථාගත බුදු පියාණන් වහන්සේ සමාජයට අසිහියෙන් කටයුතු කිරීමයි කියලාද ප්‍රමාදයේ ඔබ තුලින් පෙන්වන්නේ. මේ පෙළ තව ටිකක් අපි ගැඹුරට රයි යනවා දැන්. එතකොට ඔබට දරුවන් වශයෙන් ලැබෙනවා ආකාර තුනක් ඔස්සේ ක්‍රියා කරන්න. කයෙන්, වචනෙන් සහ සිතින්. කයක් අපි ශරීරය පාවිච්චි කරනකොට මේ කයෙන් කායික ක්‍රියාවක්, වාචික ක්‍රියාවක්, මානසික ක්‍රියාවක් කියන මේ තුනෙන් එකක් කරනවා. අපි මේ මොහොතේ මේ එන කාරණෙත් එක්කලා එකතු වීම තුළින් ප්‍රතික්ෂේප තුළින් ඇලීම තුළින් ගැටීම තුළින් අපි එකට බැඳෙනවා. අපේ කරගන්නවා කියන එක ගැඹුරු අර්ථය ඒක. නීතියෙන් නෙවෙයි. එතකොට මේ මොහොතේ අවසන් විය හැකි සුන්දර මොහොත මේ මොහොතේ අවසන් නොවි අනාගත ඵලයක් උපදින හේතුවක් තැබී අවසන් වෙනවා. එනේ අනාගත ඵලයක් උපදින්න තබන හේතු පිළිබඳව වචනේ ත්‍රිපිටකයේ නිබ්බේධික සූත්‍රය තුල වෙනත් වචන තුනකින් පෙන්නනවා. ඔබ අසා තිබෙනවා අපි එක කියා තිබෙන බැවින්. පාපේදී නම් මේ අනාගත විපාකයේ සඳහා ඉතුරු වෙන මින් අවසන් වෙන එකට අපුඤ්ඤාභි සංකාරය කියනවා. පෘථග්ජනෙක් සතු පිනේදී නම් මේකට කියනවා පුඤ්ඤාභි සංකාරය කියලා. පෘථග්ජනෙක් සතු ධානයේදී නම් මේකට කියනවා ආනිජ්ජාභි සංකාරය කියලා. දැන් එතකොට ජීවිතෙන් එහා පැත්තට මරණින් අපායට ගියත් මිනිසුන් අතරට ගියත් දෙවියන් අතරට ගියත් බ්‍රහ්මයන්ට අතරට ගියත් ඒ මොනවා නිසාද? ඔබ ගියාද ඔබ තබපු එකේ ඵලය ආවද? මේ අනාගතය කියන්නේ දම් තැබෙන දැන් තබන එකේ ඵලය කියලා තේරෙනවද? අනාගත ඵලයක් උපදින්න හේතු තැබීම ප්‍රමාදය කියලා තේරෙනවද? අන්නේ එහෙම වෙන බව දන්නේ නැති එක සිහිය නැතිකම කියලා තේරෙනවද? ඕක තේරුම් ගන්න නැතුව ත්‍රිපිටකේ පුරා පෙරළමින් සතිය කියලා එකක් හොයන්න යන්න එපා. දැන් මේක සිදුවෙන ආකාරයත් තථාගතයන් වහන්සේ පෙළ දහමකින් පෙන්නනවා. පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි. මඤ්ඤමානෝකෝ භික්ඛෝ බද්දෝ මාරස්ස. උපාදී මානෝකෝ භික්ඛු බද්දෝ මාරස්ස. අන්න එහෙම මේ මොහොතේදී මාරයාට නොබැඳී ජයග්‍රහණය කරන්න තියෙන හැකියාව මාරයාට බැඳීව අවසන් කරන්නේ පෘථග්ජනයි.
අනේ බැඳෙන ක්‍රියාව සඳහා යොමු වෙනා වූ අවධානය ප්‍රමාදය. බැඳෙන ක්‍රියාවෙන් තොරව අවසන් කරන්නට යොදන්න පුළුවන් අවධානය සිහිය. අන්න ඒක තේරුම් අරගෙන සතිපට්ඨාන හරි මොනවා හරි සූත්‍ර හරි හොයන්න මේ සිහියෙන් මොකද්ද කරෙන්න ඕන කියලා. ඔබ එහෙමද මේ දහම් පෙළේ ගියේ? නෑ. ඔබ මේ අපිත් ගියේ මේ දහම් පෙළේ එහෙම නෙවෙයි. අනුන් කියනවට මොනවා හරි කර කර. අපි පහළ තැන ඉඳලා ඉහළ තැනට එනවා. නමුත් මේකේ ඉහළ තැන ඉඳලා පහළ තැනට යන්න ඕන දැන්. එනිසා මේ වර්තමාන මොහොත තුළ ඔබ ළඟ සිදුවෙනා වූ ප්‍රමාදය මේ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ගණනාවක් තුළ පෙළ දහමක් වශයෙන් පෙන්වනවා. ඔබ ළඟ එහෙම වෙනවා නම් අන්න ඒකටයි අප්‍රමාදය කියලා තේරුම් ගත්ත දවසට ඔබට එහෙම නොවෙන්නට අදාළ දිනේදී අදාළ මොහොතේදී කටයුතු කරන්නට හිතට ගන්න හිතේවි. අනෙහෙම අපට මේක පාලි පිළිබඳ වචන ගන්නේ නැතුව ඔබ ළඟ සිදුවෙන සිදුවීමක් ඇසුරෙන් පැහැදිලි කරලා මේක නිවැරදි කරගන්නයි බුදුවරු ජීවිතය තුළට මේ මාර්ගයක් ගෙනත් දී කියන එක වෙනත් ආකාරයෙන් අපි පැහැදිලි කරමු. සූත්‍ර දේශනා ගන්න නැතුව. දැන් මට මේකට අර පෙළ දහම ගන්න වෙනවා. ප්‍රමාදවාදී පෙළ දහම සතරට අහු වෙන පෙළ දහම අසිහින් කටයුතු කිරීම කියන කාරණාව සිදුවෙන ආකාරය. කොහොමද අපි ඒක මේ පෙළවල් ඔස්සේ හොයාගන්නේ? පෙළවස් ඔස්සේ පැහැදිලි කරනකොට පෙන්නනවා ඕනෑම කෙනෙකුට කරුණු තුනක් එකතු වීමෙන් ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ තින්නම් සංගති පස්සෝ කියලා දෙයක් සිදු වෙන බව. මේක විග්‍රහ කිරීමේ මේ තුනේ එකතුව පස්සෙයි කියලා බාහිර කාරණයක් වශයෙන් තමයි අපි ඉගෙන ගන්න. තුනේ එකතුවට තමා තැබූ දෙයක් එනවා. එන්නේ එකට අපි කාම විතර්ක හරි ව්‍යාපාද විතර්ක හරි හිංසා විතර්ක හරි කියමු. එයා සිතට ඇවිදින් බලවත් වෙලා එයා ආපුව මෙහෙවනවා. එතකොට ස්පර්ශ වුණ අතීතය තමයි අපි මේ විඳින්නේ. දැන් තියෙන එකක් විඳිනවා කියලා කතා කළාට. ඒ සැප හෝ දුක් හෝ උපේක්ෂා වන වේදනාව අතීත එකක්. ඒ වේදනාව සම්බන්ධයෙන් ඔබට ප්‍රිය නම් ඇලෙන්න අප්‍රිය නම් ගැටෙන්න ඇබ්බැහියක් තියෙනවා. වේදනාපච්චය තණ්හා. එහෙම නිහඬව හිටියත් වචනට නොගියත් ඒ මොහොතේදී මෙහෙම ගත්තම ඒ වේදනාවට තණ්හා කිරීම, උපාදාන කිරීම, භව කිරීම නම් වූ වරදක් සිදු වෙනවා. මෙන්න මේක මේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ මේ තින්නම් සංගති පස් වලින් හැපැත්තට පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව. ඔබට අසිහින් කටයුතු කිරීම වශයෙන් දකින්න පුළුවන්ද? ඔබට ප්‍රමාද විහෙරණ වශයෙන් දකින්න පුළුවන්ද? හැමදාමත් ඔබ ජීවිතේ වර්තමානයේ ඔස්සේ ඉදිරියට ගෙනියනවා. නමුත් මේ එන කාරණෙත් එක්කලා ඔබ එළමින් ගැටමින් එහි වරද්දක් දකින්න නැතුව
ඒකට අදාළ කරුණු සමග ගැටුම් ඇති කරගන්න එක, ඇලීම් ඇති කරන එක, පිළිගන්න එක, ප්‍රතික්ෂේප කරන එක, වාද විවාද කරන එක හරි කියලා දිනන්නම යන මානසිකත්වයෙන් කටයුතු කරනවා. දැන් මොකද වෙන්නේ? මෙතන අවසන් කරන්න තියෙන දේ අනාගත ඵලයක් උපදින්න හේතු තැබීමක් සහ වර්තමානයේ විඳවීමක සිද්ධ වෙනවා. කොහෙද සිදු වෙන්නේ? වර්තමාන මොහොතේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ වචනේ සිතේ පහළ වෙන අරමුණ තුල. ලෝභ වශයෙන් ගැනීම, ද්වේෂ වශයෙන් ගැනීම, මොහ වශයෙන් ගැනීම. අරමුණ. මෙන්න මේ ක්‍රියාකලාපයේ දරුවෙක් වැඩි වියටපත් වෙන්න පෘථග්ජන මට්ටමේදී ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කාට ඇති වුණත් මෙන්න මේ වැඩේ කරනවා. වර්තමානයේ මධ්‍යස්ථානයක් අතීතයෙන් එනවා, අතීතයට අනුව ප්‍රත්‍යක්ෂ කරගෙන අනාගතයක් හදනවා. අතීතයේ ඉස්සර ජීවිතේ නෙමෙයි, අනාගතයේ මතු ජීවිතේ නෙමෙයි, මේ මොහොතෙන් පෙර කොටස අතීතය. මේ මොහොතට පසු කොටස අනාගතය. මෙන්න මෙහෙම අපි මේ කතා කරන ක්‍රියා කරන සියලු ක්‍රියාකාරකම් වල යටින් අනාගත සසරක් අදන්න හේතු ඉතුරු වෙනවා නම් ඒ පව ඔස්සේ වේවා, පින ඔස්සේ වේවා, ලෞකික ධාන ඔස්සේ වේවා, එයයි තථාගතයන් වහන්සේලා ප්‍රමාදයේ වශයෙන් දකින්නේ. මා පමාද මනියොන්ජන්ත ආන්න දැන් හරි. මේ පමාවේ නැවත යෙදෙන්නට එපා. දැන් මේකට එකතු වෙන එක මොකක් නිසාද මේ සිදු වෙන්නේ? ඒක වැරද්දක් සිදු වෙන පේන්නේ නැහැ, දුකක් සිදු වෙන බව පේන්නේ නැහැ, පස්සේ නැවත හිතට එන බව තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස් මනස විකෘති වෙලා ජීවිතයෙන් එහා පැත්තට මීට වඩා එහා සතුන්ට උරුම පැත්තට යන්නට, මනුස්සයින්ට උරුම නැති වැඩ කරන්න ගියාම සතුන්ට උරුම පැත්තට යන්නට පාරක් කැපෙන බව. පමාද අනුයුංජන්ති. පමාවේ නැවත යෙදීම තුළ සිදුවෙන බව තේරෙනවා. මා පමාද අනුයුංජන්ති. අන්න දැන් එහෙනම් ඒ වැඩේ කරන්නට එපා කියන එක කියන්න තමයි මේ පමාවෙන් දෙපයි කියලා තියෙන්නේ. එතකොට දැන් ඒකට තව වචනයක් දීලා තිබෙනවා, සිහියෙන් කටයුතු කිරීම. මේ නොපමාව නැමැති ගමන් මගේදී සිහියෙන් කටයුතු කිරීම විශේෂ මාර්ගෝපකරණයක්, උපදේශකයක්, උපදේශකවරයෙක් නේද? එවිට ඔබ ඕන කෙනෙකුට මේ පමා වෙන මොහොතම පමා නොවෙන්න මොකද මං කරන්න ඕන කියන කාරණාව ඔබේ ජීවිතයට ඔබට කියලා දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පෙළ දහම් තුළ පෙන්වලා තිබෙනවා. එළඹ සිටි සිහි ඇති වඩන පුද්ගලතමේ, භාවනා කරන පුද්ගලතමේ කියන වචනේ ඒක සිහිය වඩන පුද්ගලතමේ මහත් නිවන් සුවයට පැමිණෙන්නේ. දැන් අන්න සිහිය නැත්නම් එළඹ සිටි සිහිය මොකද්ද වෙන්න ඕන? මේ සිහිය කියන කාරණාව තමයි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. පොත් වලින් ගන්න නැතුව මෙන්න මේ සිහිය නැතිකම නිසා සිහියෙන් ඉන්නවා කියන්නේ මේක. ඊට පස්සේ සූත්‍ර ගලප ගන්න දෙන්න කියන්නේ. එතකොට තමයි පෘථග්ජනයා සතු මේ මොහොතට මේ එන අරමුණට එකතු වීම. කාම විතර්කයට හෝ ව්‍යාපාද විතර්කයට, විහිංසාව විතර්කයට එකතු වීම, මමත්වෙන් ගැනීම, ප්‍රතික්‍රියා දක්වීම සිහි නැතිකමේ ලක්ෂණයයි.
ඉවරද නෑ. ආයෙ එන්නට හේතු ඉදිරියෙන් තබනවා. අතීතයෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයට තබනවා. මෙන්න මේ අතීතයෙන් ගෙන වර්තමානයේ විඳ අනාගතයට තබන මේ රවුම් ක්‍රියාවලිය. පට්ටක දුක්ඛය කියලාම කතා කරනවා පාළියේ. ප්‍රමාදයයි. ඒකට අහු වෙන්නේ එකට තමයි සිහි නෑ කියලා කියන්නේ. දැන් සිහිය ඕන එකට අහු නොවෙන්නනේ. දැන් ඔබ සමාධියක් හදාන ඒකට එන්න නොදී හිටපුවම දැන් සිහියෙන් ඉන්නවා කියලා ඔබ කියන්නේ. එහෙමනේ බොහෝ දෙනා. නෑ. මේක පැහැදිලි කරන තව කාරණයක් තියෙනවා. මේ මොහොතේදී අතීතයේ වර්තමානයට ඇවිදින් නිමා විය යුතුයි. වර්තමානයේ හරහා අනාගතයක් නොතබා නිමා විය යුතුයි. අතීතය කියලා කතා කරන්නා වූ සැඟවුණු කොටසට පහර දෙන්න යන්න බෑ අපට. එතෙන් තියෙන තැනක් නෑ. ඒ නිසා එන්නත් ඕනේ. එන්නත් ඕන තව සැරයක් රැවට එන්නත් බෑ. එහෙම කරන්න මොකද්ද මෙතෙන්න ගන්න පුළුවන් සිහිය? තව වචනයක් මම ඔබට එකතු කරලා දෙනවා. ඔක නිකම්ම ඔය පොතේ පතේ හෝ නැත්නම් ඔබ ඉගෙන ගත්ත සිහිය කියලා ගන්න නැතුව ඒකට දීලා තියෙන අර්ථයත් එක්කලා ගන්න. ඒ දීලා තියෙන අර්ථවල පෙන්නනවා යමෙක් අකුසලයෙන් වෙන් කිරීමට සමත් වෙනවා මේ සතිය කියලා. යමෙක් ඒ මොහොතේ අකුසලයේදීම වෙන් කිරීමට ඒ පාලනය කිරීමට මේ සතිය සමත් වෙනවායි කියලා. ඊළඟට පැහැදිලි කර වදාරනවා අනුපස්සී විහෙරති. එක සැරයක් නෙමෙයි. නැවත නැවතත් බලමින් වාසය කරන්න කියලා තියෙනවා. මොනවද කියලා ගත්තාම තිබෙනවා uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. ඔබ කියලා කියන්නේ උදේ ඉඳන් රැ වෙනකන් ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් දකින්න නැතුව ඒ මොහොතේ මේ එන හැඟීමට වහල් වී කය වචන මෙහෙවන රූගඩයක් බව තේරුම් ගන්න. ඒ වචන තේරෙන්නේ නැත්නම් ලෝභයෙන් කටයුතු කරන කෙනෙක්. එතකොට ලෝභයේ රූකඩයක්. ද්වේෂයෙන් කටයුතු කරන කෙනෙක්. ද්වේෂයේ රූකඩයක්. අවිදරාගෙන කෙනෙකුට රිදවන්න යන කෙනෙක් එතකොට හිංසාවේ රූකඩයක්. කොහෙද වෙලාද ඒ ආවේ? සිතට එනවා කියනවා. තරහ එනවා කියලා කියනවා. එහෙනම් එන්න තබා තිබුණු නිසා උපදිනවා. දැන් මේ උපදින්න එපා කියලාත් නැහැනේ. uppannam kama vitakkam. uppannam vyapada vitakkam. uppannam vihinsa vitakkam. නමුත් මේ උපදිච්ච එකට එකතු වෙලා වර්තමානයේ ඉඳලා අනාගතයටත් තියලා හදන එක තමයි ප්‍රමාදේ නැත්තම් සිහි නැතිකම නැත්තම් මිනිසුන් කරමින් ඉන්න දේ සසර හදන එක. සසර හදනවා. මේ මොහොතේ රැවටීම තුළ අනාගත ඵලයක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට ගත කරමින් සසර හදනවා. ඒ නිසා මම දකිනවා මම මගේ ආත්ම කොට ගැනීමෙන් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන පදේ යටතේදී පව මම මගේ ආත්ම කොට ගැනීමෙන් සසර හදයි අපායට. පින හොඳ වුණත් පෘථග්ජන භාවයේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් පින හදයි කාමගාමී භවගාමී සුගතිත්වයට. ධානයේ සංසුන්ුණත් ලෞකික ධානයේ ඒකට එකතු වීමෙන් ඒක මම වී සසර ගමන හදයි රූපී බවතලවලට. මෙන්න මේ සසර ගමන තුන් භවයටම හදන්නේ ප්‍රමාදය කියලා ඔබ ඉගෙන ගන්නවද? එහෙම හිතෙන් ඉඩ දෙන්නේ නැහැ සමහර විට. මොකද ඔබ පවනරකයි පින හොඳයි කියන එකෙන්
තේමාව කොටගත්ත ජීවිතයක් නේ තියෙන්නේ. දැන් මෙන්න මේ වර්තමාන මොහොත සසර හදන්න නැතුව සසර නිම කරන්න අතීතයෙන් එන්නත් ඕන වර්තමානයේ ඔස්සේ අනාගතයට නොයා මෙතන නිමාව දකින්නත් ඕන. මෙන්න මේක කරවන්න පුළුවන් නම් ඒ සිහියන වෙන්න බැරිද? මොකද ඇහි කනේ නාසයේ දිවේ කයේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව ප්‍රමාදය නම් අසියෙන් කටයුතු කිරීම නම් ඒක නොවන එක නේද සිහිය වෙන්න ඕන. ඔබ මේකට එකතු වෙලා ගහගෙන බැනගෙන කපාගෙන කොටාගෙන වෛර කරන පුරුදු වෙලා අනන්ත සංසාරේ බලවත් කරලා මොනවද බලවත් කළේ? බොජ්ජංග නෙමේ කාමාංග. අසරු ගසන සැනකින් ඔබ එතෙන්ට එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වනවා. මේ ඔබ මේ සසරට ඇද දමන මේ බලවත් පුද්ගලයා මෙතනින් එලවා දැමීමට තමයි ඔබට බුදුරජාණන් වහන්සේ ඔහුට ඉඩ නොදී සිහියක් පුරුදු කරන්න කියලා වදාරන්නේ. එකතු වීම ප්‍රමාදේ නම් එකතු නොවීම සිහිය වෙන්න බැරිද එතකොට? පෙළදහම එකතු වෙන හැටිත් පෙන්නලා තිබෙනවා. ඊට මට වැටහෙන දෙයක් තමයි අවදිවුත් පැතැන් පටන් නින්දට යනතුරු මිනිසා කරන කියන වැඩවලදී ඔහු පාලනය 100%ක්ම නෙමෙයි ඊට එහෙම නැතුව නිදහසේ පාලනය වෙන අවස්ථා තිබෙනවා. නමුත් මේ හැඟීම්බරව පාලනය කිරීමේදී මෙන්න මේ කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය ඔබ මෙහෙවන්නා බවට පත් වෙලා ඔහුට ඉඩ දීලා ඔබ ඉන්නේ. සීන. දැන් එයාට මෙහෙවන්ට නොදෙන්ට එයා මෙතනින් ඉවත් කරන්න තියෙන බලය තමයි බුදුන් වහන්සේ සිහිය තුළට බාර දෙන්නේ. සිහින් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. එතකොට එහෙනම් ලෝභයට, දේශයට, මෝහයට එකතු නොවි අවසන් කරන්න දරන උත්සාහය සිහිය ප්‍රතිඵලයක් වෙන්න බැරිද? අරක ප්‍රමාදේ නම් මේකට අප්‍රමාදේ කීවා වෙන්න වදා කියලා වදාලා වෙන්න බැරිද? මේ සිද්ධිය ගැඹුරින් හොයලා බැලුවොත් අතීතේ එනවා. නමුත් වර්තමානයේ ඒ පදනම් කොටගෙන එකතු වෙලා අනාගතයට තියන්නේ නැතුව අවසන් වෙනවා. මොකද්ද මේකේ වෙනලා තිබෙන්නේ? අපමත්තෝහි ජායන්තෝ පප්පෝති අන අප්‍රමාහේ වඩන්නා. මේ විපුලනම් වූ සුඛේ නැත්තම් නිවීම සුවේ ලබා ගන්නවයි කියලා වදාරන. අපි මොකද කරන්න ඕන? මෙන්න මේ ත්‍රිවිධ විතර්කයේදී එකට එකතු වීමෙන් තමයි මේ සතර හැදෙන්නේ. ඒක තමයි ප්‍රමාදය. මෙතන තිබෙන මේ ක්‍රියාකාරමේ තේරුම් ගත්ත අතීතයෙන් ඒමක් වර්තමානයට එකතු වීමක් අනාගතයට තැබීමක් කියන මේ ක්‍රියාදාමය අරමුණ තුළ සිදුවෙන ආකාරයත් තථාගතයන් වහන්සේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කියන එක ජීවිතය තුළ බලන්නේ නැතුව ඒ අරමුණ තුළ කාම විකර්තේ ව්‍යාපාද විතර්කේ විහිංසා විතර්කේ තුල බලන්න පුරුදු වෙන්න. නමුත් ඊළඟ පෙළේ තියෙන්නේ මොකද්ද? අපරිහාන ධම්මංච. පටිසෝතගාමිත්වය. අමඤ්ඤමානය. අනුපාදීයමානය. ඒ වචන වලින් කියන්නේ සිහිය වෙන්න බැරිද? සිහියෙන් කරන්න ඕන දේ. මේ ආපු දෙයට එකතු වෙලා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ගහබැන ගන්න යන කෙනෙකුට ආපු දෙයට එකතු නුනොත් ඒ සිතේ ඉරණම මොකද්ද? ඔබ හිතනවාද සිතට ඉන්න පුළුවන් කියලා? නෑ. ලහු පරිවත්තන් යටතේ ආවා වැඩේ කරත් නැසෙනවා, නොකලත් නැසෙනවා. වැඩේ කරලා නැසලොත් අනාගත ඵලයක් උපදින්න ඉතුරු වෙලා නැසෙනවා. වැඩේ නොකලොත් ඒත් නැසෙනවා. හැබැයි අනාගතේ ඉවර වෙලා නැසෙන්නේ. වර්තමාන ඵලයේ සහ වර්තමාන හේතු නොතබා
මේ උපදින්නා වූ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයට එකතු නොවෙමින් එය දුර්වල කරන එක අවසන් කරන එක සිහිය වැඩක් නේද? අන්න අවදි වූ තැන් පටන් නින්දට යනතුරු තම තමන් ජීවත් වෙන ශේස්ත්‍රයේ එක එක්කෙනාට වෙනස් ආකාරයෙන් ත්‍රිවිධ විතර්කය අඩු වැඩි වශයෙන් උපදිනවා. නමුත් මෙහෙම මෙතනින් මේක කැඩෙනවා කියන අවබෝධයක් නැති පුද්ගලයාට ශික්ෂාපද සමාදන් වෙමින් දන් දෙමින් තවත් ඇඳුමක් මාරු කරගනිමින් තව විවිධ දේවල් කරමින් මේ තුන ඔස්සේ යනවා. මේ තුන දිහා අවධානය යොමුනේ නැහැ. මා දකින්නේ මෙහෙමයි. මේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මෙහි තෙරුවන් සරණ ගිය පුද්ගලයාට මේ ලෝකේ Tamanට පැවරී පවතිනා වූ මොනම යහපත් කටයුත්තකටවත් සමුදෙන්න අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ ධර්ම දූත ව්‍යාපාරයෙන් සමුදුන්නේ නැහැ. ශ්‍රාවකයොත් එහෙමයි. උපාසක පිරිත් දාන ආදී කටයුතු සමුදුන්නේ නැහැ. අනේ වගේ Tamanට මේ ලෝකේ යම් වගකීමක් පැවරී තිබෙනවාද? වගකීම අතහැර නිහඬව සිටීම කියන එක මේකෙන් කියවෙන්නේ නැහැ. ඒ වගකීම් වලදීම තමයි චිත්තාභ්‍යන්තරයේ තිබී ත්‍රිවිධ විතර්කයේ එන්නේ. ත්‍රිවිධ විතර්කයේ එන්න අදාළ ශේස්ත්‍ර වලට මුහුණ දෙන්න වෙනවා. තම තමන්ට අදාළ. එහිදී එන්නේ හැම විටම තමා තැබූ අතීතයක් බව තේරුම් ගන්න පුළුවන් නම් ඒක දැන් එන විට ඇත්තක් නෙමෙයි මරණ මියගිය සිද්ධියක් සිතට එන එකක් විතරයි. නමුත් ඒක එහෙම සිතුවිල්ලක් වශයෙන් දකින්න බැරි දේ පරණ සිද්ධ වුණ සිද්ධිය වශයෙන්ම දිකට වේදනාවටපත් වෙලා ඒකට එකතු වෙනවා. හොඳයි ඔබට මේ එන පුද්ගලයා නැත්නම් සිත ඇතුලෙන් එන විතර්කය පැරණි හදාගත්ත මෝඩකමක් නිසා එන එකක්. දැන් මේකට එකතු වුණොත් ආයෙත් ඉස්සරහට තබන සසර හදන එකයි වෙන්නේ. සසර කඩන්න නම් අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තබා හරියන්නේ නැති බව. පවොස්සේ හෝ පිනොස්සේ හෝ ධානොස්සේ උපාදානය කියන්නේ ඒ බවත්. ඒ අනාගතයට තැබීම. අතීතයෙන් එන්න ඕන බවත් වර්තමානයේට මුලා නොවෙන්න සිහියක් තුළින් මේ අය පන්නා දැමීමෙන් ත්‍රිවිධ විතර්කය. උන් දුර්වල වෙන බවත්. ඔබට වැටහෙනවා නම් අනුබේ ජීවිතය යහපත් වගකීම් සමග ගත වී යනවා ගෙවී යනවා. ඒ අතරේ ඔබ අන් අයට නොදෙන ආකාරයෙන් මේ ත්‍රිවිධ විතර්කයේ තමා පාලනය කරයිද කියලා හිතට එන වෙලාවට එකතු නොවී අතහරින්න අවධානයෙන් ඉන්නවා. ඒ අවධානය නේද මේ සිහිය කියන්නේ. එයාට හොරෙන් යන්න බෑ. ඒක විපාකය උදේ දැකලා තිනවා. දැන් එයාට හොරෙන් යන්න බෑ. එයා බලන් ඉන්නේ මේකට එකතු වෙන්න නේ අවසන් කරවන්න. ආවේකට එකතු වෙයි තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භවණං ඇසේ කනේ නාසයේ දිවේ කයේ කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ විහිංසා විතර්කේ පමාව. මේ ටික නොකරන්නනේ සිහිය ඕනේ. මේ වේදනා තණ්හා උපාදාන භව නැත්නම් වින්හා තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර. මෙන්න මේ ටික නොකරන්න මොහොතක් පාසා සතිමත් වෙමින් මේවට එකතු නොවීම අප්‍රමාදයයි සතියයි. එතකොට එකතු නොවීමෙන් වැඩිම වෙනුවට සේවීම ආරම්භ වෙනවා. එසියුම් ගැඹුරු ධර්මතාවයේ ඔබ තුල ඔබ නිරීක්ෂණය කරගන්න ඕන. මේ ලබා දී තිබෙන සසර ලබා දී තිබෙන්නේ කාම ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක එකතු කරමින් සසර හදලා තවදුරටත් යන ගමනක් යන්නද? ඒකද ඕනෑ රටක් තුල ජාතියක් තුල ආගමක් තුල හොඳ දේවල් කිරමුවාවෙන් හෝ නරක දේවල් වලින් මුවාවෙන් කරන්න පුළුවන්.
නමුත් තථාගතයන් වහන්සේ මෙතන මේ සිහිය කියන අතරමැදියා එතෙන්ට ගත්තොත් එයා අතීතයට එකතු වෙනවට කැමති නෑ. ඒවා මිය ආයතුයි. වර්තමානයේ ඔස්සේ අනාගතයක් හදනවට කැමති නෑ. මේ මොහොත මෙන්න මේ අතීතයේ ඇවිදින් මිය යන අනාගතයට නොතැවෙන මේ පුරුද්ද වඩන මධ්‍යස්ථානයයි. ඒ පුරුද්ද වඩනවට කියනවා තිලකුණු වඩනවා කියලා. එතකොට අන්න මේ නොපමාව ආරම්භ වෙන්නේ සෝවාන් සිට රහත් දක්වායි ක්‍රියාත්මක වෙන්නේ සෝවාන් වලින් එහා පැත්තට මේ කියන සිහියෙන් කටයුතු කිරීම නම් මොනෝපමාව නැහැ. මොකද මේක මේ පුද්ගලයා තුළ දකින්න බෑ, ස්කන්ධයන් තුළ දකින්න වෙනවා පෙළ දහමක් වශයෙන්. අනතුරු එතෙන්ට එකතු නොවෙන්න දිනු කරන්නා වූ විරිය, සද්දා බල, බිරි බල, සති බල, සමාධි බල, විරිය කියලා කියන්නේ. මන්දයත් මේකට එකතු වීම මහා බලවත් වීරියකින් කරපු කාමාංග බලවත් කිරීමක්. එකතු වෙන එක. දැන් එකතු නොවීම පුංචි තැනකින් පටන් ගන්න බලවත් කරන්න වෙනවා. අර එකතු වෙන එක බලවත් වගේම මේක එකතු නොවන එක බලවත් වෙනකොටත් එන්න ඉඩ නැහැ. කුමක්ද එතකොට වෙන්න ඕන සිහියේදී? සිහිය නැති වෙලාවේ අතීතෙන් ආව වර්තමානයේ රැවටෙන අනාගතයට තැබුවා. සතර හදන්නමයි පුළුවන්. පෘථග්ජන පුද්ගලයාට පවෙන් පෙනෙන ධානයෙන් සතර හදන්න පුළුවන්. සතර හදන්න දන්නවා. තථාගතයන් වහන්සේ මේ මොහොත සතර හදන එක වෙනකොට සතර අවස ගමන අවසන් කරන පියවර මොහොතක් පාසා තබන්නට මේකට එකතු නොවීමෙන්, එකතු වීමෙන් මඤ්ඤමානෝකෝ බික්කෝ කියන එකේ තේරුම මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳේ අනාගතයක් හැදේ. එකතු නොවීම අමඤ්ඤමානෝ උත්තෝපාපමතෝ පස්ස ආවා. නමුත් එකතු වුණේ නැත්නම් වේදනා තණ්හා නැත්නම් නිරෝධ වෙන්න ඕන. නැවත නැවතත් අවදි උතෙන් පටන් නින්දට යනතුරු ඉරියව් 4 සහ 5 දොරේ. මෙන්න මේ ත්‍රිවිධ විතර්කයට හසු නොවි ඒවා දුර්වල කරලා දාන්න තිබෙන්න ඕන දැක්ම නේද සිහිය කියන්නේ. මේක තේරුම් අරගෙන ඕනෑ පොතකින් සතිපට්ඨානෙ හොයාගන්න. ඔබ ළඟ වෙන්න ඕන කාරණාවේ ප්‍රමාද අප්‍රමාද කියන දෙක ඔබ ළඟින් තේරුම් අරගෙන ඊට පස්සේ සතිපට්ඨානෙ හොයාගන්න. මේක තේරුම් ගත්තේ නැතුව මොන සතිපට්ඨාන වඩන්න ගියත් එතකොට මේ වැඩේ කරන්නේ නැහනේ. මේකයි වෙන්න ඕන. එතකොට ඒ කරුණ පිළිබඳ තථාගතයන් වහන්සේ ඉගැන්වීමම නේද මේ ත්‍රිපිටකයේ කියන ඉගැන්වීම කියලා කියන්නේ. පළමුව උන්වහන්සේ වැනි උත්තමයෙක් මෙලොවට එන්න පෙර මිනිසුන් සමාජය හුරු කරගත්ත පරිහාන ධම්මං ඕබික්වේ දේසිස්සම වුන් මෙහෙම හේතු හදාගනිමින් සතරක් හදාන යනවා. සතරක් හදලා ඇවිදින්න ඇරුණාම නිම කරන්න කාටවත් බෑනේ. නමුත් සතර නවත්තන්න ගත්තොත් එතනින් එහාට නිම වෙනවා. මං හිතන්නේ පාළි විතරම් කලවම් කරේ නැතුව සූත්‍ර පාඨ ගොඩාක් වෙනම ගන්නේ නැතුව මම මේ කතා කළේ ඔබ ළඟ සිදුවෙන මේ මොහොතේ සිදුවෙන නොසන්සුන් කම් වලට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක නම් වූ මේ නොසන්සුන් කම් වලට පාදක වෙන්නේ බාහිර සිද්ධි නෙමේ, බාහිර සද්දින් උදව්වක් විතරයි. තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ බව. ඒ මෙතෙන්ට ඇවිදින් ඔබව පාලනය කරන බව. මෙයාගෙන් පාලනය ගිලිහි යන්නට ආයුතුයි, මෙයාට ඉඳ නොදිය යුතුයි. එතකොට ඒකෙන් එනේවට කියන උපදී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් මේ යනවා. කෙලස් නැසනවා. ධර්මයේ සරණ කියලා එකක් කියාගෙන නැතුව මෙන්න මේ එකතු නොවීමෙන්, එකතු වීමෙන් සසරට යන භාෂා එක නොවීමෙන් ඔබ යන්නේ ධර්මයට බව. එතකොට ධර්මයේ සරණ ලැබෙන බව තේරුම් ගන්න පුළුවන් නම් මේ ග්‍රන්ථ පුරාම, මේ ගාථා පුරාම පවතින්නේ මේක බව තේරුම් ගන්න පුළුවනි නම් ඔබට. දැන් බලන්න. මා පමාද මනුයොඤ්ඤේත. ප්‍රමාද අනු යෙදෙන්න එපා. මා කාමරති සන්තවා. අරමුණ දෙයක් කොටගෙන ඒ සන්ත වේද නැත්නම් එහි යෙදීමෙන්
ඉටු කර ගැනීමට යන්නත් එපා. එකතු නොවීමෙන් අපමත්තෝහි ජායන්තෝ. ඒක නැවත නැවතත් වඩන පුද්ගලයා බුදුන් වෙත යනවා. පප්පෝති විපලංසුකම් හමු වෙනවා. ඔර විතර්ක තුنين දැවෙන සුවය වෙනකොට විතර්ක නැත්තන තියෙනව වෙනස් සුවයක්. මේ තුන නැති වෙනකොට ලෝකෙ හමු වේදී ඔබට තේරෙවි ඔබ ඉන්නේ නිවිලා කියලා. ඒක සංකත ධර්මයක් නෙමෙයි, ඒක විඥාන මට්ටමේ ධර්මයක් නෙමෙයි, නමුත් ඒක තිබෙන බව දැනෙයි. ධර්ම ශ්‍රවණයෙන් වෙන්න ඕන මේකයි. මොනවා වටපිටාවේ කතන්දර ಜಾති අතියත කතා මොනවා ඇහුවත් ඔබට මේ මොහොත සතර හදන හැටි සහ ඒ හදන්න නැතුව ඉන්න කරන්න ඕන හැටි තේරෙන්නේ නැත්තාක්කල් ඔබ පුණ්‍ය මාර්ගය ඔස්සේ හදාගත් ආගමක් තුළ සතර හදන්නේ කරුණාම ඔබට ප්‍රමාදේ තමයි උරුම, අප්‍රමාදේ උරුම නැහැ. ඒ නිසා මේ සතිමත්කම කියන එක සම්බුදු සසුනේ අති වැදගත්. ඒ මොහොතට සසර නොහදා අවසන් කරන්නයි සතිය ඕනේ. ඉතින් ඒකට කියනවා uppannam kama vitakkam vyapada vitakkam vihinsa vitakkam තුනම යටතේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති. අන්න ඒ තමයි සිහියෙන් කරන්න ඕන දේ. මේ සූත්‍ර දේශනාවල සකල ක්ලේශයන් ප්‍රහීන කරමින් රහත් බවට පත්වලා ප්‍රහීන කිරීම කියන එක සිදු වෙන්නේ මෙන්න මේ එකතු නොවීමෙන්. වෙන මේකේ මොකුත් නැහැ. පැමිණෙන්නේ ධර්මයට, ඊට පස්සේ ධර්මයේ සරණ කරලා ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක පුරුදු කළ යුතු දෙයක්. වඩනවා කියන්නේ අන්න ඒකයි. පරණ මේ කුණුගොරට එකතු වෙලා අවුල් කරගන්න නැති වෙන්න යාගේ බලය හීන කරන්න ඉස්සරහට යන්න වෙනවා. අදාළ කරුණු තේරුම් ගන්න පුළුවන් නම් ඉහාත්ම වශයෙන්ම ඔබ සොකේ යහපත් කටයුතු සමග මේ සතිය පාවිච්චි කර කෙනෙක් බවට පත් වෙනවා මේන් ගැලවෙන්න. ඔබ එවිට බුදුන් වෙත යන පුද්ගලෙක් බවට පත් වෙනවා. බුදුන් වෙත යන මග ඉහාත්ම වශයෙන්ම දෙපයින් නො ප්‍රඥාවෙන් මේ බුදුන් වෙත යන මග හෙලි කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍ර වේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙලෙස අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා අංක 18 ලුණුගල මේගහ කිවුල බදුල්ල පදිංචි WM ලක්ෂණ බාලසූරිය මහතා, පි මදුශානිකා කුමාරි විජේරත්න මහත්මිය, WM සෝමරත්න මහත්මයා, DM කරුණාවති මහත්මිය, HM තක්ෂිලා කුමුදනී මහත්මිය සහ එම පවුලේ සියලු දෙනාද නම්බර 145 සියඹලාපේ පදිංචි KA ගුණසේකර කුලතුංග මහතා සහ HD කුසුමා හෙට්ටිආරච්චි මහත්මිය සහ වෛද්‍ය KA යසන්ත ගුණසේකර කුලතුංග මහතා විසින් අදාළ මූල්‍ය දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර 2022 පෙබරවාරි මාස දෙවන දිනට දෙවන ජන්මදිනයේ දෙන්නා වූ WM යස්මිත අභිනෙත් විජේකෝන් පුතුට ඉදිරි අනාගතයත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන මේ ධර්ම දානමේ කුසලයේ පාරමිතාවක් වේවා. උපන් දින ධර්ම දානයක් ජීවිතය යහපත් වෙන්නයි කියලා ආශිර්වාදය සඳහා සුජීවත් සිටින WM සෝමරත්න මහතාටත් SM නන්දාවති මහත්මියටත් HD කුසුමා හෙට්ටිආරච්චි මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායස හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. WM සෝමරත්න මහතාගේ මීගහක් කිව්ල ලුණුගල පදිංචි සිටින පරලෝසෙපත් වූ SM සුදුකුමා මෑණියන්ටත් WM කිරිවන්තේ පියාටත් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. DM කරුණාවති මහත්මියගේ බදුල්ල කහටරුප්ප කිරිමැටි තැන්න ගෙදර පදිංචි සිට 2012 දෙවැනි මාස 23 වෙනිදා පරලෝසෙපත් MD හීම්මැණිකා මෑණියන්ටත් MD කළුබණ්ඩා පියාණන්ටත් DM විමලාවති සහෝදරයටත් මේ අවශ්‍ය නම් මේ පින් අනුමෝදන් වී ඒ ජීවිතයේ දුක් කෙලවර වේවා. අනන්ත සංසාරයේ පටන් මේ දක්වා පින් බලාපොරොත්තු වන යම් තාක් ඇත්තම් මේ සියලු දෙනා පින් අනුමෝදන් වී ජීවිතය සුවපත් කරගනිත්වා. මතක තියාගන්න පින් අනුමෝදන් වීමෙන් ජීවිතය දුක් කෙලවර වෙන්නේ නැහැ. ඒ ජීවිතය කෙලවර වුණාම සතර දුක් කෙලවර වෙන්නේ නැහැ. දේශකයන් වහන්සේ සහ සියලුම දේශකයන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබ පැතු පරිදි සුබ උපන්දිනයක් වේවා. දීර්ඝාය සම්පන්න වේවා. පරලෝසෙපත් ඥාතීන්ට පින් අනුමෝදන්න මතු උපදිනා භවයේදී මේ කියන්නා වූ සිය පාවිච්චි කරලා කර්මක්ෂය කරගන්න මාර්ගය හෙලි කරගන්න ලැබීම තුළින් ඔවුන්ටත් නිවන් මඟ හෙලි වේවා. සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං